ගිරිමානන්ද සූත්‍රය. මේ ගිරිමානන්ද සූත්‍රය පිළිබඳව කරුණු කාරණා කිහිපයක් තමයි අද ඔබට කියන්න ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ගිරිමානන්ද සූත්‍රයත් බුදුහාමුදුරුවෝ ජේතවනාරාමේ වැඩ වාසය කරන කාලේ දේශනා කරපු සූත්‍රයක්. පොඩි ප්‍රශ්නයක් ගැටලුවක් අරබයා. මේ ගැටලුව තමයි මේක විග්‍රහ කරලා තියෙන්නේ. ඒකන් සමයම් භගවා සාවට්ටියන් විහෙරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ තේනකෝ පන සමයේන ආයස්මා ගිරිමානන්දෝ ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාල්ල ගිලානෝ අතකෝ ආයස්මා ආනන්දෝ අතකෝ ආයස්මා ආනන්දෝ යේන භගවා තේන උපසංකමිත්වා භගවන්තං අභිවාදිත්වා ඒකමන්තං නිසීදී ඒකමන්තං නිසින්නෝකෝ ආයස්මා ආනන්දෝ භගවන්තං එතද වෝච. එක්තරා භික්ෂුන් වහන්සේ කෙනෙකුට යම් ආකාරයක කායික මානසික වශයෙන් ආබාධයක් ලැබිලා තියෙනවා. ආබාධිකෝ බාල්හෝ ගිලානු. මේ අවස්ථාවේ අතකෝ ආයස්මා ආනන්දෝ ආනන්ද හාමුදුරුවෝ යේන භගවා තේන උපසංගමී භාග්‍යවතුන් වහන්සේ හම්බ වෙලා අහනවා භගවන්තං අභිවාදිත්වා ඒකමන්තං නිසීදී ඒකමන්තං නිසින්නෝකෝ ආයස්මා ආනන්දෝ භගවන්තං ඒතදෝ. භාග්‍යවතුන් වහන්සේගෙන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා. ආයස්මා බන්තේ ගිරිමානන්දෝ ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාල්හ ගිලානු. සාදු බන්තේ භගවා යේනායස්මා ගිරිමානන්දෝ තේන උපසංකමතු අනුකම්පං උපාදායාති. සචේකෝත්වං ආනන්ද ගිරිමානන්දස්ස භික්ඛුනෝ දස සංඥාසු වාසීයාසි තානංකෝ පනේතං විජ්ජති අං ගිරිමානන්දස්ස භික්ඛුනෝ දස සංඥාසුත්වා සෝ ආබාධෝ තානසෝ පටිප්පස්සම්බෙය්‍ය. දැන් මේක සාමාන්‍යයෙන් පරිවර්තනය කරලා තියෙන්නේ ඔය ගිරිමානන්ද සූත්‍රය පිළිබඳව දහම් පාසල් වල පන්සල් වල පිරිවෙන් වල උගන්වන්නේ මෙන්න මෙහෙම එකක්. ඒ කාලේ බුදුහාමුදුරුවෝ ජීවත් වෙලා ඉන්න කාලේ එක්තරා හාමුදුරු නමක් හිටියා. එයාට මෙහෙම නමක් දාලා තිබ්බා ගිරිමානන්ද කියලා. මේ ගිරිමානන්ද හාමුදුරන්ට අසනීප වෙලා හිටියා. ඇඳක නිදාගෙන නැගිටින්නවත් බැරුව බොහොම දුක්ඛිත බාල ගිලාන ආබාධ. ඇඳක වැටිලා හිටියා. නැගිටින්නවත් බැරුව බොහොම ආබාධයෙන්. එතකොට ආනන්ද හාමුදුරන්ට මේක ආරංචි වෙලා ඒක දැකලා බුදුහාමුදුරුවන් හම්බ වෙලා ඇහුවා භාග්‍යවතුන් වහන්සේ මේ ගිරිමානන්ද හාමුදුරන්ට මොකද කරන්නේ? එතකොට බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරන්ට මේ දස සංඥා කියා දුන්නා. මේ දස සංඥා භාවිතා කළා මේ ගිරිමානන්ද හාමුදුරුවන්ගේ ලෙඩේ සනීප වුණා කියන එක තමයි අද වෙන විට සම්මතයෙන් දහම් පාසල් වල ඉස්කෝල වල බෞද්ධ පාලි විශ්වවිද්‍යාල බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨෙත් ඒ වගේම ත්‍රිපිටකේ පරිවර්තනය කරලා තියෙනවා. නමුත් මේක ඊට වඩා හුඟක් වෙනස්, ඊට වඩා හුඟක් ගැඹුරු, ඊට වඩා බරපතල ප්‍රශ්නයක් මේකේ තියෙන්නේ. මේකේ තියෙන්නේ මේක ඔය දැන් ඔය දෙවෙනි ඡේදයේ මම කියපු එකේ තියෙන්නේ තානංකෝ පනේතං විජ්ජති යං ගිරිමානන්දස්ස භික්ඛුනෝ. භික්ඛු කිව්වොත් ඒක වචනේ භික්ඛු නෝ කිව්වොත් බහුවචනේ. යං කිව්ව ගමන්ම යං ගිරිමානන්දස්ස භික්ඛුනෝ කිව්ව ගමන්ම වෙන තේරුමක් තියෙනවා. මේ ගිරි මා නන්දි කියන්නේ වචන තුනක්. ගිරි කියනවා පංචස්කන්ධයට. කන්දට ගිරි කියනවා, පංචස්කන්ධයට ගිරි කියනවා. මා කියන්නේ මිදී නිදහස් විය යුතු. මේ මිදී නිදහස් විය යුතු පංචස්කන්ධය නන්දි රාග සහගතව. නන්දි කැමැත්තෙන්ම උපාදානය කරගෙන ඉන්න පුද්ගලයන්ට කියනවා ගිරි මහා නන්දි. එතකොට මේ එක්කෙනෙක් නෙමෙයි. එදා මහාන වෙලා හිටිය, අදත් මහාන වෙලා ඉන්න මේ පංචස්කන්ධ උපාදානයෙන් මිදී නිදහස් වෙන්නට බැරුව මිදී නිදහස් විය යුතු පංචස්කන්ධය උපාදානය කරගෙන කටයුතු කරන සියලු දෙනා දුක්ඛිතයි බාල්හයි ගිලානයි ආබාධයි ඒ අය පෘථග්ජනයි.
ඒ අයටයි බුදුහාමුදුරුව මේ ධර්මය දේශනා කළේ. ඒ අයට මේ මිදී නිදහස් විය යුතු පංච උපාදානස්කන්ධය නන්දි රාග සහගතව කැමැත්තෙන්ම උපාදානය කරගෙන ඉන්න පුද්ගලයෝ දුක්ඛිතයි බාලයි ගිලානයි ආබාධයි මේක සංසාර රෝගය. බුදුහාමුදුරුව මේ ආනන්ද හාමුදුරුවන්ට මේ ගිරිමානන්ද සූත්‍රය දේශනා කළේ එක්කෙනෙකුට නෙමෙයි. මේක මේ සංසාර රෝගයෙන් මිදී නිදහස් වෙන්න එදා බුදුහාමුදුරුව හිටපු කාලෙත් ඊට පසුවත් අදත් අනාගතයටත් මතුවටත් යම් කිසි කෙනෙක් මේ පංචස්කන්ධය මිදී නිදහස් විය යුතු පංචස්කන්ධය කැමැත්තෙන්ම උපාදානය කරගෙන ඉන්නවා නම් ඒ පුද්ගලයා ගිරිමානන්දස්ස කෙනෙක්. ඒ පුද්ගලයාට බුදුහාමුදුරුව මේ සූත්‍රය මේ ධර්මය දේශනා කළා, මේ ක්‍රමය දේශනා කළා, මේ බුද්ධ මන්ත්‍රය දේශනා කළා මේ සංසාර රෝගයෙන් මිදෙන්න. මේ දේශනා කළේ මේ සංසාර රෝගයෙන් මිදෙන්න. එතකොට මේක මේ ඔය తాවකාලිකව හැදෙන ලෙඩ රෝගයකට වඩා මේක සංසාර රෝගයක්. සංසාරයි කියලා ගන්නවා. අර පංචස්කන්ධය සාරයි කියලා ඒක උපාදානය කර ගැනීමයි සංසාර රෝගය. එතකොට මේ පංචස්කන්ධ උපාදානයේ මිදී නිදහස් වෙන්න එදා හිටපු අයටත් අද ඉන්න අයටත් මතුවටත් ඔබටත් මටත් සියලු දෙනාට මේ ගිරිමානන්ද සූත්‍රයේ දස සංඥා බුදුහාමුදුරුව කියා දුන්නා. මේ බුදුහාමුදුරුව මේ දස සංඥා කියා දුන්නේ මේකේ තියෙනවා වචනයක් සචේකෝත්වං ආනන්ද ගිරිමානන්දස්ස භික්ඛුනෝ බහුවචනේ දස සංඥා වාසෙහි ආසි. මේ දස සංඥා භාවිතයට ගන්න කියා දෙන්න කියලා කිව්වේ. අද මේ භාවිතයට ගැනීම කෙසේ වෙතත් අද කරන්නේ පිරිතක් හැටියට සජ්ජායනා කරනවා, යාතිකා කරනවා, ගීතිකා හැටියට ගායනා කරනවා. දැන් අද මේ ලංකාවේ ගිහියොත් පැවිද්දොත් දෙපිරිසම යම් කිසි කෙනෙකුට මොකක් හරි ලෙඩක් රෝගයක් හැදුනොත් කායික වශයෙන් හෝ මානසික වශයෙන් ගිහිල්ලා මේ ගිරිමානන්ද පිරිත සජ්ජායනා කරනවා. මේ ගිරිමානන්ද පිරිත විතර ලංකාවේ මිනිස්සු සජ්ජායනා කරන තවත් පිරිතක් නැහැ. පොඩි කාලෙම උගන්වනවා, පාඩම් කරනවා, කටපාඩම් කරගන්නවා. ගිරිමානන්ද පිරිත නොකියපු කෙනෙක් නැහැ. හැබැයි සජ්ජායනා කළා. නමුත් මේ ගිරිමානන්ද තියෙන්නේ මේ පිරිත තියෙන්නේ සජ්ජායනා කරන්න විතරක් නෙමෙයි. ඊට එහා ගිය භාවිතයකට ගන්න වාසෙහි ආසි. බුදුහාමුදුරුව පැහැදිලිව කිව්වා මේක භාවිතයට ගන්න කියලා. ආනන්ද ගිරිමානන්දස්ස භික්ඛුනෝ දස සංඥා වාසෙහි ආසි. වාසෙහි කියන්නේ භාවිතයට ගන්න. එහෙම කියලා ඨානං බෝ පණීතං විජ්ජති යං ගිරිමානන්දස්ස භික්ඛුනෝ දස සංඥා සුත්වා සෝ ආබාධෝ ඨානසෝ පටිසම්. එහෙම මේ අහගෙන මේ දස සංඥා මේක භාවිතයට ගත්තොත් මේ ආබාධයෙන් මේ සංසාර රෝගයෙන් මිදී නිදහස් වෙන්න පුළුවන් කියලා. ඉතින් මේ බුදුහාමුදුරුවෝ දුන්නේ මේ බේත, මේක බේතක්. මේ රෝගය සංසාර රෝගය, මේ බේත අද්දුටුයි සත්‍යයි නිට්ටාවටම රෝගයෙන් සුව වෙන බේතක්. ඉතින් ඒ බේත හරියට දැනගෙන තේරුම් අරගෙන මේ බේත හදාගෙන බොන්න වගේ මේ දස සංඥා භාවිතයට ගන්න ඕන. මේ දස සංඥා භාවිතයට ගන්න ද්වතාවය තේරුම් ගන්න ඕන. දෙපැත්ත. ද්වතානුස්සති. ද්වතාවය තේරුම් ගන්න නැතුව මේක භාවිතයට ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. දැන් මේ
දස සංඥා බුදුහාමුදුරුවෝ කිව්වා. ආනන්ද හාමුදුරන්ට කියා දුන්නා. මේ දස සංඥා තමයි ඊගාවට තියෙන්නේ කතමා දස අනිත්‍ය සංඥා, ඒ වගේම අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනබිරත් සංඥා, සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥා, ආනපාන සති. එතකොට මේකේ ද්වතාවය තේරුම් ගන්න ඕන. මේකේ තියෙන්නේ මාගදී භාෂාවෙන්. මේ දස සංඥා විග්‍රහ කරලා තියෙන්නේ, කියා දීලා තියෙන්නේ මාගදී බුද්ධ වචනේ. මේක දැන් අද කියවන්නේ අනිත්‍ය සංඥා. නමුත් මේකේ තියෙන්නේ සංඥාවේ අනිත්‍ය බව. සංඥාවේ අනිත්‍ය බව මෙනෙහි කළා නිත්‍ය බව අතාරින්න ඕන. ඔබට තරහක් ආවහම ඒක සංඥාවක් ඔබට ලැබුණු ඒ සංඥාව ඔබ නිත්‍ය කරගත්තොත් ඔබ දුකටපත් වෙනවා. ඔබ ඒ සංඥාවේ අනිත්‍ය අනුපස්සනා කළ නිත්‍ය බව පජාති කළොත් අන්න ආනපාන සති සමාධිය වැඩෙනවා. අන්න ඔබ දුකෙන් මිදෙනවා. ඉතින් ඒක නිසා මේ පංචස්කන්ධයම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයම අසුතවත් පු탁ඥන පුද්ගලයෝ නිත්‍යසේ සුඛසේ ආත්මසේ ගන්නවා. භාවිතා කරනවා පරිහරණය. බුදුහාමුදුරුවෝ කිව්වේ මේ පංචස්කන්ධයම උපාදානය වෙන්නේ නිත්‍යසේ සුඛසේ ආත්මසේ ගත්තොත් අර නිත්‍ය සුඛාත් අයින් කරන්න නම් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහේම සංඥාවේ නිත්‍ය බව අයින් කරන්න අනිත්‍ය අනුපස්සනා කරන්න ඕනේ. අනිත්‍ය අනුපස්සී විහෙරති නිත්‍ය සංඥා පජහති. මොකද අර සංඥා රූප සංඥා වේදනා සංඥා සංකාර විඥාන පහේම. ඒ වගේම මේක දෙපැත්තක් තියෙනවා. එතකොට සංඥාවේ අනිත්‍ය අනුපස්සනා කළා නිත්‍ය අයින් කරන්න ඕන. නිත්‍ය පජහති. දෙවෙනි එක සංඥාවේ අනත්ත් අනුපස්සනා කරලා අත්ත් සංඥාව අයින් කරන්න ඕන. අත්ත් සංඥාව තමයි මමත්වය. මගේ කොට ගැනීම. ඒතන් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති. අර සංඥාවේ අනත්ත් අනුපස්සනා කළ යුත්තේ අත්ත් සංඥාව ප්‍රහාණය කරන්න. ඒක තමයි ආනපාන සති සමාධිය වැඩිනවා කියන්නේ. එතකොට සංඥාවේ අනත්ත් අනුපස්සනා කරන ගමන් අත්ත් සංඥා පජහති කරන්න ඕන. ඊළඟට සංඥාවේ අසුභය අනුපස්සනා කරන ගමන් සංඥාවේ සුභ බව සුන්දර බව හිතෙන් අයින් කරන්න ඕන. අතහැරීමනාතයි නොවැල්මනාතයි මිදීමනාතයි. ඒ වගේම සංඥාවේ ආදීනව අනුපස්සනා කළ මෙනෙහි කළා දැකගලා දැනගෙන සංඥාවේ ආනිසංස වෙන සමුදය අයින් කරන්න ඕන. ආදීනව දැක්කේ නැත්නම් සමුදය අයින් කරන්න බෑ. සමුදය නිරෝධ කරන්න බෑ. ඒ වගේම මේ සංඥාව ප්‍රහාණය කළා හිතේ පිරිසිදු බව ඇති කරගන්න ඕන. ඒ වගේම සංඥාව විරාග කළා රාගය හිතෙන් අයින් කරන්න ඕන. ඒ වගේම සංඥාව නිරෝධ කළා සමුදය නිරෝධ කරන්න පුළුවන්. ඒ වගේම සබ්බ ලෝකේ අනබිරත සංඥාවේ අනබිරතේ මෙනෙහි කළා අනුපස්සනා කළා අබිරතේ හිතෙන් අයින් කරන්න ඕන. ඒ වගේම සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥා මේ සංඥාවේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කළා නිත්‍ය සුඛාත් ඉවත් කරන්න ඕන. ඒක ආනපාන සති. එතකොට මේ දෙකේම මේ 10ම තියෙනවා කරන්න ඕන වැඩක්. භාවිතයට ගන්නවයි කියන්නේ මේකයි. මේකේ දෙපැත්ත කියලා නැහැ. එහෙම කියන්නේ නැහැ. මේක මේ ධර්මය මේ භාවනාව ප්‍රඥාවන්තයන් විතරයි. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවෝ කිව්වහම මේ සංඥාවේ අනිත්‍ය අනුපස්සනා කරන්න ඕන කියලා ඒක කියන්නේ නිත්‍ය සංඥාව ප්‍රහාණය කරන්න.
මේ සංඥාවේ අනත්ත අනුපස්සනා කරන්න ඕනේ අත්ථ සංඥාව ප්‍රහාණය කරන්න. මේ සංඥාවේ අසුභය අනුපස්සනා කරන්න ඕනේ සුභ බව සුන්දර බව නැති කරන්න. අර නිත්‍ය සුඛ සුභ මේවා තමයි ඔක්කොම දුකට හේතුව. අර දුක්ඛිත බාල ගිලාන ආබාධ බවට. ගිරිමානන්ද බවට පත් වෙන්නේ. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවෝ මේ වගේ එකින් එක මේ 10ම දෙපැත්තක් තියෙනවා. දෙපැත්තෙන් එක පැත්තක් කියලා නෑ එක පැත්තයි කියලා තියෙන්නේ. කියලා තියෙන කරන්න ඕනේ පැත්ත අතාරින්න ඕනේ පැත්ත අතහැරින්න ඕනේ. එහෙම අතහැරුන්නේ නැත්නම් ඒක භාවිතයට ගත්තා වෙන්නේ නෑ. ඒක ආනපාන සති සමාධිය වැඩුවා වෙන්නේ නෑ. ඒක භාවනාවක් බවට පත් කළා වෙන්නේ නෑ. ඉතින් ඒක නිසා මේකේ තියෙනවා සංඥා 10ක් 10ම කළ යුතු දේ තමයි කියලා තියෙන්නේ අත්හැරිය යුතු දේ දැනගෙන අත්හරින්න ඕනේ. ඒකයි අර කිව්වේ මේ ධර්මය ප්‍රඥාවන්තයන් සඳහා පමණයි. දුප්පඤ්ඤාස නොවේ. පඤ්ඤත්තස් ආයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤාස. ඉතින් ඒක නිසා බුදුහාමුදුරන්ගේ මේ ධර්මය ප්‍රඥාවන්තයින් කළ යුතු දේ නියම විදියට තේරුම් ගන්නවා. කියපු වචන විතරක් පද පරම ලෙස කියව සජ්ජායනා කළා ගායනා කරලා ගීතිකය හැටියට පිරිත් හැටියට සජ්ජායනා කළා ඉන්දියාට වැඩක් නෑ. මේක පිරිතක් හැටියට මේ මාගදී භාෂාවේ වචන ටික සිංහලෙන් කිව්වට ලක්ෂ වාරයක් කියපු සිංහල මිනිස්සු ගිහි පැවිදි දෙගොල්ලම ලංකාවේ ඉන්නවා. නමුත් කිසිම ආකාරයකට ඔය සංසාර රෝගයෙන් ඔය දුක්ඛිත බාල ගිලාන බයෙන් මිදිලා නැහැ. පිරිත හොඳට කටපාඩම්. අර වෙද මහත්තයාගේ බේස් සීට්ටුව වගේ. වෙද මහත්තයාට හොඳ බේස් සීට්ටුවක් ලියලා දුන්නාම මේක කටපාඩම් කරගත්තා. හොඳට හොඳ බේද මහත්තයා හොඳ බේස් සීට්ටුව කියලා උඩින් තියා දුන් අල්ලාලා හිටියා මිසක් බේත හදාගෙන බිව්වේ නෑ වගේ මේක භාවිතයට ගත්තේ නැත්තම්. මේක භාවිතයට ගන්න දැනගන්න ඕන. තේරුම් ගන්න ඕන. ඒක තේරුම් ගන්න තමයි මේක සංඥාවේ අනිත්‍ය අනුපස්සනා කරලා නිත්‍ය සංඥා පජහති කරන්න ඕන. සංඥාවේ අනත්ත අනුපස්සනා කරලා අත්ථ සංඥා පජහති කරන්න. සංඥාවේ අසුභය අනුපස්සනා කරලා සුභ බව අත්හරින්න ඕන. සංඥාවේ ආදීනව අනුපස්සනා කරලා ආදීනව අනිසංස අයින් කරන්න ඕන. සංඥාව ප්‍රහාණය කරලා අර පහන සංඥාවෙන් මිදෙන්න ඕන. ඒ වගේම සංඥාවේ විරාගය අනුපස්සනා කරලා රාගය අයින් කරන්න ඕන. සංඥාවේ නිරෝධය අනුපස්සනා කරලා සමුදය මිදෙන්න ඕන. සංඥාවේ අනබිරතය අනුපස්සනා කරලා අබිරතය අයින් කරන්න ඕන. සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥා තේරුම් ගන්නගෙන නිත්‍ය සුඛාර්ථ තුනම අස්මානෙන් මිදෙන්න ඕන. එහෙමනම් ආනපාන සති සමාධිය වැඩෙනවා. එහෙමනම් දුකෙන් මිදෙනවා. එහෙමනම් ගිරිමානන්ද ස්වභාවයෙන් මිදෙනවා. එහෙනම් සියලු දුක්ඛිත ආබාධ බාල ගිලාන භවෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. දැන් මේක හොඳට තේරුම් අරගෙන මේ විදිහට කළොත් මේ විදිහට භාවිතා කළොත් ඕනම කෙනෙකුට මේකේ මේ දුකෙන් මිදෙන්න නිදහස් වෙන්න පුළුවන්. ඊළඟට බුදුහාමුදුරුවෝ මේ එක අරගෙන එකම ගත්තා. ඒ කියන්නේ සංඥාවේ අනිත්‍ය බව, සංඥාවේ අනාත්ම බව, සංඥාවේ අසුභය ආදීනව මේ ඔක්කොම ගත්තා. එක අරගෙන විග්‍රහ කරනවා දැන්. ඉදානන්ද බික්කු අරඤ්‍යගතෝ ආ රුක්ක මූලගතෝ ආ ශුඤ්ඤාගාරගතෝ ආ ඉති පරිසංගිතක. දැන් මේ හැම එකේම තියෙනවා මේ ආනපාන සති සමාධිය වඩන. අර මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ ආනපාන සති සමාධි සූත්‍රයේ තව උංගා සූත්‍රවල තියෙනවා මේ ආනපාන සති සමාධිය වඩනවා නම් අර පූර්වක්‍ෘතිය තියෙන්න ඕන. මොකද්ද? අරඤ්‍යගතෝ ආ රුක්කමූලගතෝ ආ ශුඤ්ඤාගාරගතෝ ආ ඉති පරිසංචික්කති කිව්වේ අර මේ අස්මානේ ඉවත් කළා නිහතමානී වෙලා නිසීදති පල්ලංකං ආභූජිත්වා උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්තා. ඒක තමයි ඉතිපටි සංචික්කති. ඉතින් ඒක තේරුම් ගත්තට පස්සේ මේ රූපය නිත්‍ය වූ අවස්ථාවක රූපං අනිත්‍යං වේදනාවේ නිත්‍ය වූ අවස්ථාවක වේදනාව අනිත්‍ය බව
සංඥාව නිත්‍ය වූ අවස්ථාවක අනිත්‍ය බව, සංකාර නිත්‍ය වූ අවස්ථාවක අනිත්‍ය බව, විඥාන නිත්‍ය වූ අවස්ථාවේ අනිත්‍ය බව. මේ පහම එකටයි නිත්‍ය වෙන්නේ. එකින් එක වෙන්නේ නැහැ. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පුද්ගලයෙකුගේ එක පාටම නිත්‍ය වෙනවා. නිත්‍ය වූ ගමන් තණ්හාවක් ඇති වෙනවා, චන්දරාගයක් උපාදානය කරගන්න. නමුත් අනිත්‍ය බව තේරුම් ගත්තොත් මෙනෙහි කළොත් උපාදානයෙන් මිදෙනවා, හිත පිරිසිදු වෙනවා, කිලුට වෙන්නේ නැහැ, අනුසය උපදින්නේ නැහැ, කර්ම බීජ උපදින්නේ නැහැ. ඒ අනුව උපාදානේසු අනිත්‍යානුපස්සා. එතකොට අර පංචසු උපාදානයෙන් මිදෙනවා. එතකොට සංඥාවේ අනිත්‍ය අනුපස්සනා කළ යුත්තේ කොටස් පහකට බෙදලා පංචස්කන්ධයට රූප වේදනා සංඥා සංකාර විඥාන හැටියට කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් සංඥාවේ අනිත්‍ය තේරුම් ගත්තට පස්සේ මේක බෙදලා බලන්නත් පුළුවන්. ඒ අනුව උපාදානස්කන්ධයෙන් පංචස්කන්ධයේ උපාදානයෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. පංච උපාදානස්කන්ධයෙන් මිදී නිදහස් වුණා නම් අර ගිනිමානන්ද භාවයෙන් මිදී නිදහස් වුණා, දුක්ඛිත බාල ගිලාන ආබාධ භාවයෙන් මිදී නිදහස් වුණා. එතකොට උපාදානයෙන් මිදී නිදහස් වෙන්නයි මේ සියලු දේ කියලා තියෙන්නේ. ඊළඟට කතමාචානන්ද අනත්ත් සංඥා. එතෙන්දිත් උපාදානයෙන් මිදී නිදහස් වෙන්න තවත් ක්‍රමයක් කියනවා. එතෙන්දි කියන්නේ දැන් මේ මීට ඉස්සෙල්ලා සූත්‍රවල කියපු දේවල්මයි දැන් මේ ආයතරයක් කියන්නේ. ඉදානන්ද බික්කු අරඤ්‍යගතවා රුක්කමූලගතවා ශුඤ්ඤාගාරගතවා ඉති පරිසංචික්කති. අර ඊයේ කිව්ව චචක්ක සූත්‍රයේ චක්කුං අනත්තා, රූපා අනත්තා, සෝතං අනත්තා, සද්දා අනත්තා, ගානං අනත්තා, ගන්ධා අනත්තා, ජීවා අනත්තා, රස අනත්තා, කාය අනත්තා, පොට්ටබ්බා අනත්තා, මන අනත්තා, ධම්මා අනත්තා. ඊයේ චචක්ක සූත්‍රයේ මේ 10 තමයි කියපු හරිය. නමුත් පුතග්ජන පුද්ගලයෝ ඇහැට ප්‍රියමනාප රූපයක් දැක්කොත් ඒක අත්සේ ගන්නවා මඤ්ඤතාවෙන්. එතන් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාදි සම අත්ත. ඒක අසුතත් පුතග්ජන පුද්ගලයෙක් ප්‍රියමනාප මිහිරි මధుර ඇහැට රූපයක් දැක්කොත්, කනට ශබ්දයක් ඇහුනොත්, නාසයට ගඳ සුවඳක්, දිවට රසක්, කයට පහසක්, මනසට ධර්මයක්, ඒක අත්සේ ගන්නවා. මමත්වයෙන් ගන්නවා. එතන් මම ඒසෝ හමස්මි ඒසෝ. නමුත් දැන් ආර්ය ශ්‍රාවකයෙක් හැටියට මේ ගිරිමානන්ද සූත්‍රයේ කියන අත්සේ ගත්තොත් උපාදාන වෙනවා, අමාරු වැටෙනවා, හැම කෑවා වෙනවා. නමුත් අත්සේ ගන්න බෑ අනත්ත් බව දැනගත්තොත්. ඒ නිසා චක්කුං අනත්තා, රූපං අනත්තා, සෝතං අනත්තා, ගානං අනත්තා, ජීවා අනත්තා, රස අනත්තා, කාය අනත්තා, පොට්ටබ්බා අනත්තා, මන අනත්තා, ධම්මා අනත්තා. අනත්ත තේරුම් ගත්ත හැටි, අනත්ත මෙනෙහි කරපු හැටි උපාදානයෙන් මිදෙනවා. ඒ අනුව අජ්ජත්තික බාහිර ආයතනේසු අනත්තානුපස්සී විහෙරති අයං උච්චතානන්ද අනත්ත් සංඥා. උපාදානයෙන් මිදෙනවා. දෙවෙනි එකත් කියන්නේ මේ සියලු දේවල් වල හැම පියවරෙම තියෙන උපාදානයෙන් මිදෙනවා. මේ පංචස්කන්ධ උපාදානයෙන්මයි මිදෙන්නේ. ඊළඟට තුන්වෙනි එක අර පටික්කුල මනසිකාර පබ්බය තියෙන්නේ කතමාචානන්ද අසුභ සංඥා. අසුභානුසතිය එහෙම නැත්නම් පටික්කුල මනසිකාර පබ්බය කිව්වා. එතන මෙතන තියෙන්නේ අසුභ සංඥා. ආනපානසති සමාධි සූත්‍රයේ තියෙන අසුභ සංඥා. ඉදානන්ද බික්ඛු ඉමමේව කායං උද්දම් පාදතලා අදෝ ගේස මත්තකා තචපරියන්තම් පුරන් නානා ප්‍රකාරස්ස අචිසිනෝ පච්චවෙක්කති. අර පටික්කුල මනසිකාර පබ්බය හැටියට මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ තියෙන ඒ කතාව ඒ විදිහට ඒකමයි තියෙන්නේ. අත්ති ඉමස්මින් කායේ කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සන්නහාරු ආදී වශයෙන් මේ දෙතිස කුණප කොටස් මෙනෙහි කළා. මේක සුචි නොවන බව, සුබ නොවන බව, මේ අසුබය අනුපස්සනා කළාම ඒවා තියෙන උපාදානය මේ බෙදලා බලලා, පොටලේ පටිය ලෙහෙලා බලලා, ගලවලා බලලා දකින්න පුළුවන්. දැන් ඔබ පුද්ගලයෙක් සත්වයෙක් හැටියට ලස්සන රූපයක් දැක්කහම ඒක ලස්සනයි, ඒක ප්‍රියයි, මනාපයි. නමුත් මේ පටික්කුල මනසිකාර පබ්බේ එහෙම නැත්නම් අසුභය අනුපස්සනා කරනවා කියන්නේ
මේ සංඥාවේ අසුභය අනුපස්සනා කරනවා කියන්නේ බෙදලා බලනවා. කොටස් කරලා බලන්න. විභජනය කරලා බලන්න. විභජන විවරණ පන්නපන පට්ටපන විභජන පට්ටපන කියන්නේ පැටිය ලියනවා. කොහොමද මේක කොටස් කරලා බලන්න. එහෙම කොටස් කරලා බැලුවහම මේකේ තියෙන කෙස් ගොඩක් ලොම් ගොඩක් මේ අණුව මේ වගේ ගොඩල් 32ක් ඒ අණුව ඉති ඉමස්මින් කායේ අසුභානුපස්සී විහෙරති අයං උච්චතානන්ද අසුභ සංඥා. අර සුන්දර බව සුභ බව අත්තරින්න තමා කොටස් කරලා බෙදලා බැලුවා මේකේ අසුචිනෝ සුචි නොවන බව ප්‍රිය නොවන බව මේකේ මොකක්වත් ගන්න දෙයක් හරයක් අට්ටයක් නැති බව තේරුම් ගත්තාම උපාදානයෙන් මිදෙනවා. ඊළඟට කතමාචානන්ද ආදීනව සංඥා. ඉදානන්ද බික්කු අරඤ්‍යගතෝ රුක්කමූලගතෝ ශුඤ්ඤාගාරගතෝ ඉති පටිසංචික්කති බහු දුක්ඛෝකෝ අයං කායෝ බහු ආදීනෝ. මේ කායෝ කිව්වේ ශරීරය කියලා පරිවර්තනය කළ තියෙන ත්‍රිපිටකේ. නමුත් මේක මේ ක්‍රියාව. කායෝ කියන්නේ කිසි තැනක ත්‍රිපිටකේ කය නෙමේ ක්‍රියාකාරකම්. ඔය චක්කු කාය, සෝත කාය, ගාන කාය, ජීවහා කාය, රූප කාය, ශබ්ද කාය, ගන්ධ කාය, ඒක විඥාන කාය, සංපස්ස කාය, වේදනා කාය, තණ්හා කාය කියන කාය 36. බහු දුක්ඛෝ කෝ අයං කායෝ බහු ආදීනෝ. මේ ක්‍රියාකාරකම් වැරදියට කරනකොට පුද්ගලයෙකුට යම් ආකාරයකට මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුල තියෙන්නේ ඔය හෙළ වෙදකමට අනුව වාපිත්සෙම් තුනක් තියෙනවා. වාපිත්සෙම් මේකේ මේ සෙම කෝප වෙන්නේ රාගය නිසා. මේ පිට කෝප වෙන්නේ ද්වේෂය නිසා. මේ වාතය කෝප වෙන්නේ මෝහය නිසා. එතකොට ඒක හෙළවඩකමේ තුන්දොස් කිපෙනවයි කියන්නේ. තුන්දොස් කෝප වෙනවයි කියන්නේ. හැබැයි එකක් කෝප වෙන්නේ නැහැ. දැන් සෙම කෝප වුණොත් සෙම විෂම වුණොත් අනිත් දෙක වෙන කෝප වෙනවද වෙනස් වෙනවද නැද්ද? මේක ඔය හොඳට කල්පනා කරන්න ඕනේ. දැන් ආමාර වෙද මහත්තුරුත් කියනවා සෙම කෝප වෙලා එක්ක පිට කෝප වෙලා පිත් රෝග එක්ක වාත රෝග වාත කෝප වෙලා. දැන් මේ සෙම හෝ පිට හෝ වාතය හෝ කෝප වුණාම එකක් විතරක් නෙමේ විෂම වෙන්නේ කෝප වෙන්නේ තුන්දොස්ම කෝප වෙනවා. එකක් එහෙම කෝප වෙන්නේ. එතකොට ඔබ ඔය ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් ප්‍රිය මනාප මිහිරි මధుර දෙයකට තණ්හාවෙන් ඇලෙනවා. ඔබ තුල රසායනික වශයෙන් ඒ ප්‍රිය දෙයට ඇලීමත් සමග සෙම කෝප වෙනවා. සෙම විෂම වෙනවා. තුන්දොස්ම කිපෙනවා. ඔබට යම් විදියට තරහක් ගත්තොත් එතකොට පිට කෝප වෙනවා. පිට කෝප වුණාම අනිත් දෙකත් විෂම වෙනවා කෝප වෙනවා. ඒ වගේම ඔබ මානෙන් මෝහයෙන් කටයුතු කළොත් වාතයේ කෝප වෙනවා රාගයයි දේශයයි කෝප වෙනවා. තුන්දොස්ම කිපෙනවා. මේ තුන්දොස්ම කිපුණාම තමයි මේ ආදීනව උරුම වෙන්නේ. ඉතින් ඒකින්ද බුදුහාමුදුරුවෝ කියනවා මෙහෙම එක විදිහට රාගයෙන් හෝ දේශයෙන් හෝ මෝහයෙන් හෝ යම් ආකාරයකට මේ බඹයක් පමණ වූ ශරීර තූඩුව තුළ තුන්දොස් වලින් එකක් හෝ කිපුණොත් තුන්දොස්ම කිපෙනවා. මෙන්න මේ වගේ රෝග ඒ හැම අවස්ථාවකම මේ වගේ රෝග හැදෙනවා. ඉති ඉමස්මින් කායේ විවිධාබාධා උප්පජ්ජන්ති. මේ ක්‍රියාකාරකම නිසා විවිධ වූ ආබාධ උපදිනවා. සේයතිදං චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගාන රෝගෝ, ජීවහා රෝගෝ, කාය රෝගෝ, සීස රෝගෝ, කන්න රෝගෝ, මුඛ රෝගෝ, දන්ත රෝගෝ, ඔට්ට රෝගෝ, කාසෝ පිසාසෝ පිනාසෝ දාහෝ, ජරෝ කුජ්ජරෝ මුජ්ජා පකන්ද්‍රියා සූලා විසුතිකා කුට්ටං ගණ්ඩෝ ගිලාසෝ සෝසෝ
අපමාරෝ රද්දු කණ්ඩු කච්චු මෙම කියාගෙන ගිහිල්ලා අවසානට කියනවා පිත්ත සමුට්ඨාන ආබාධා සෙම්ම සමුට්ඨාන ආබාධා වාත සමුට්ඨාන ආබාධා සන්නිපාතිකා ආබාධා උතුපරිණාමජා ආබාධා විසම් පරිහාරජා ආබාධා ඕපක්කමිකා ආබාධා කම්ම විපාකා ආබාධා සීතං උස්සං දිගච්ඡම් පිපාසං උච්චාරෝ පස්සාවෝති ඉති ඉමස්මින් කායේ ආදීනවානුපස්සී විහෙරති අයං උච්චතානන්ද ආදීනව සංඥා. මේ වගේ 108ක් රෝග තියෙනවා මෙතන. මේ 108ක් රෝගෙම ඔය ශරීර කූඩුවට හැදෙන්නේ මේ වාපිච්චම් තුන විසම වෙලා. ඒවා ආදීනව. යම් ආකාරයකට වාපිච්චම් තුනම සම කරගන්න පුළුවන් නම් ඔය රෝග සියල්ලෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. මේවා ඔක්කොම මේ මනසට හැදෙන රෝග නෙමේ කායික රෝග. හැබැයි කායික රෝගයක් හැදුන ගමම්ම වාපිච්චම් තුන විසම වූ ගමම්ම මනසට ඒක බලපාන. කෙලින්ම බලපාන. ඒක නිසා මේ සියලු කායික රෝගවලින් මිදී නිදහස් වෙන්න පුළුවන් ඔබට සතර කමඨහන් කරලා අර වීතරාගී වීතදේශී වීතමෝහී තත්වයට පත් වෙන්න පුළුවන්. අර චිත්තේ චිත්තානුපස්සනාවේ තියෙනවා මේ සතර කමඨහන් වඩනකොට දිගටම සතර හතිපට්ඨානෙ වැඩෙනකොට අර සරාගී සිත වීතරාගී වෙනවා, සදෝෂී සිත වීතදෝෂී වෙනවා, සමෝහී සිත විතමෝහී වෙනවා. එතකොට සමතේ තුන්දොස්ම සමතේටපත් වෙනවා. හැබැයි ඒත් මේ ශරීරයට අතීතයේ තියෙන බලපෑම් නිසා අරහත් ත්වයටපත් උනත් ඊට පස්සෙත් යම් යම් රෝග හැදෙන්න ඉඩ තියෙනවා. මොකෝ අතීතයේ තුන්දොස් කිපිලා යම් යම් වෙනස් වෙලා තිබුණා. නමුත් නිවනට ඒක බාධාවක් නැහැ. ඊළඟට කතමාචානන්ද පහන සංඥා. දැන් අර ඊයේ කිව්ව සබ්බාසව සූත්‍රයේ කිව්වේ අදිවාසනා පහතබ්බා. ඊට ඉස්සෙල්ලා කිව්ව අර සේවිතබ්බා සූත්‍රයේ කිව්වේ මේකට අර සංඥා එහෙම නැත්නම් චිත්ත උපපාදං පහන් දැන් මේ හිතේ උපදින දේවල් ඉදානන්ද බික්කු uppannං කාම විතක්කං uppannං ව්‍යාපාද විතක්කං uppannං විහිංසා විතක්කං. පු탁ඥාන පුද්ගලයෙකුගේ සමහරට සෝතාපන්න ඵලයටපත් උනත් සකදාගාමි ඵලයටපත් උනත් ඒ පුද්ගලයාගේ තාමත් හිතේ කාම විතක්ක ਵਿਚාර උපදින්න පුළුවන්. ව්‍යාපාද විතක්ක ਵਿਚාර උපදින්න පුළුවන්. විහිංසා විතක්ක විචාර උපදින්න පුළුවන්. ඉපදුනොත් ඒ දිගේ විතක්ක විචාර පැවැත්වුවොත් ඒ පුද්ගලයාගේ හිත කිලුට වෙනවා. උපාදානය කරගන්නවා යමක් පංචස්කන්ධය කෙලවර වෙනවා දුකෙන්. ඉතින් ඒක නිසා මේ කාම විතක්ක විචාර හිතක එනවා. ආපු ගමන්ම එනකොටම මේ කාම විතක්ක විචාර වලින් මිදී නිදහස් වෙන්නට සවිතක්ක සවිචාර වඩන්න ඕන. නෙක්ඛම්ම සවිතක්ක සවිචාර වඩන්න ඕන. මේ නෙක්ඛම්ම සවිතක්ක සවිචාර වඩනකොට මේ අර විතක්ක විචාර නාදිවාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභාවං ගමේති. එකෙන් මිදී නිදහස් වෙනවා පියවර 5කින්. පළවෙනි එක ඒක ඉවසා විමසා ඉවත් කරනවා. අදිවාසේති නෙමේ නාදිවාසේති. පජහති ප්‍රහාණය කරනවා, අයින් කරනවා, හස් කරනවා. විනෝදේති ඒ ආස්වාදයේ විඳින්නේ නැහැ. ඒකේ නිරාමිෂයටපත් වෙනවා. ව්‍යන්ති කරෝති සම්පූර්ණ මේක අවසන් කරනවා, උදුරා දානවා. අනභාවං ගමේති නැවත නූපදින ආකාරයටම මේ විතක්ක විචාර සවිතක්ක සවිචාර දෙකෙන්ම මිදී නිදහස් වෙනවා. මේක අව්‍යාපාද විතක්ක විචාර ඊගාවෙකේදී ඒකෙත් තියෙන්නේ uppannං
ව්‍යාපාද විතක්කං ඒකත් නාදිවාසේති පදාසි විනෝදේති ව්‍යන්ති කරෝති අනභවංගමේති. ඒ වගේම uppannam විහිංසා විතක්ක විචාරං. විහිංසා විතක්ක විචාර කියන්නේ මේ තමන්ගේ අනුන්ගේ දෙපැත්තෙම නිවනට බාධක කරු. බාධක තමයි විහෙසා. වෙහෙස කරවීම. බාධක වහනම. නිවන වහනවටත් කියනවා වෙහෙස කරනවටත් කියනවා වැරදි පාරකට යොමු කරනවටත් කියනවා විහිංසා කියලා. එහෙම විතක්කයක් විචාරයක් එන්න පුළුවන්. මොකක් හරි කරන්න පුළුවන්. ඒ වගේ දේවල් හරියට මිනිස්සු අතර සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ දේවල් අර පින්කමුත් ඔයාට අයිති. ධානයත් ඔයාට අයිති. ඔය විහෙසා කියන පැත්තට අයිති. සමහර විටක කෙනෙක් කියන්න පුළුවන් මේ ඔය හාමුදුරු නමක්ම කියන්න පුළුවන් මේ පින්කම් කළා විතරයි නිවන් දකින්න පුළුවන් වෙන මොකක්වත් කරන්න හරියන්නේ නැහැ. ඒකින්ද ගිහිල්ලා වැඳලා පුදලා පතලා ප්‍රාර්ථනා කරලා පින්කම් කරපළ කියලා ඒකත් විශේෂා. එහෙම නැත්නම් තව කෙනෙක් කියන්න පුළුවන් ඔය භාවනා මධ්‍යස්ථානයක මේ අනාර්ය ධානයක් වඩලා ධාන ලැබලමයි ධාන හරහාමයි නිවන් දකින්න පුළුවන්. ධාන නැතුව නිවන් දකින්න බෑ කියලා. ඒකත් බැහිමක්, විශේෂා කිරීමක්. ඒ වගේ විතක්ක ਵਿਚාරය එන්න පුළුවන්. අර හාමුදුරුවෝ කිව්වා අර පුද්ගලයා කිව්වා මේ පුද්ගලයා කිව්වා කියලා තමන්ගේ හිත ඒ පැත්තකට හැරෙන්න පුළුවන්. තමන්ගේ නිවන වැහෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් අපි හොඳට තේරුම් අරගෙන ඒවට ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව උම්ලා වෙන්නේ නැතුව ඒවා නාදිවාසයේදී කියන්නේ ඒවා අපි ගන්නෙ නැහැ. ඒක අර ආදිවාසයේදී නෑ නාදිවාසයේදී. ඒක විමසා ඉවත් කරනවා. ඒක කතාවක් පමණයි. ඒකෙන් මිදීන් දාස් වෙන නාදිවාසයේදී පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභවංගමේති. ඒකෙන් මිදී නිදාස් වෙනවා. ඉතින් ඒක තමයි පහන සංඥා. සංඥාවේ ප්‍රහාණය කළ යුතු කොටස ප්‍රහාණය. ඊළඟට තියෙනවා සංඥාවේ විරාගයයි නිරෝධයයි. දෙකක් තියෙනවා. දෙකම එකම වචන තියෙන්නේ. කතමාචානන්ද විරාග සංඥා ඊගාව එක කතමාචානන්ද නිරෝධ සංඥා. ඔය දෙකේම තියෙන එකම වචන. ඉදානන්ද බික්කු අරඤ්‍යගතෝ රුක්කමූලගතෝ ශුඤ්ඤාගාරගතෝ ඉති පටිසංචික්කති. මේ දෙකේම හොඳ ලස්සන වචන ටිකක් තියෙනවා. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ. දැන් අර ඊයේ ප්‍රශ්නෙකුත් ඇහුවානේ මේ සන්තං අත්ති අසන්තං නත්ති. අපිට එකපාරටම සන්තං අසන්තං කරන්න බෑ. පියවර දෙකකින් කරන්න ඕනේ. මේ සන්තං නත්ති කරන්න අසන්තං නත්ති කරන්න බෑ එක පියවරකට පියවර දෙකකට. දැන් දෙපැත්තක් තියෙනවා. රාගී සිතුවිල්ලක් ඇති වෙලා චන්ද්‍රාගයක් ඇති වෙලා සන්තං වෙන්නත් පුළුවන්. අර කාමච්ඡන්දේ නිසා ඊයේ කියපු අර මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ නීවරණ ධර්ම වල ඒ වගේම ව්‍යාපාදේ නිසා සන්තං වෙන්නත් පුළුවන්. එතකොට මේ දෙපැත්තම කාමච්ඡන්දයක් ආවත් අපි ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ. ඒ සියලු සංකාර සමතේටපත් කරන්න ඕනේ. සමතේටපත් කරන්න පුළුවන් මෙත්තානුස්සතියනොත් අසුභානුස්සතියනොත්. වෙන කොහොමවත් බෑ. අර රාගී සිතුවිල්ලක් නම් අසුභානුස්සතියෙන්, ද්වේෂී සිතුවිල්ලක් නම්, ශෝකී සිතුවිල්ලක් නම්, දොම්නස් සිතුවිල්ලක් නම් මෙත්තානුස්සතියෙන් සමතේටපත් කළා. ඊගාවට යදිදං සබ්බ සංකාර සමතෝ ඊළඟට සබ්බූපදි පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිබ්බානන්ති. ඊට අනික් එකේ තියෙන යදින සබ්බූපදි පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ නිරෝධෝ නිබ්බානන්ති. පළවෙනි එකේ විරාගෝ නිබ්බානන්ති, දෙවෙනි එකේ නිරෝධෝ නිබ්බානන්ති. එතකොට මේක විපස්සනා. අර ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාරෝ සමතය, සබ්බූපදි පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධ එක විපස්සනා. ඒතකොට විපස්සනාව දෙකේම තියෙන්නේ විරාග සංඥාවේ විරාගයත් සංඥාවේ නිරෝධයත් දෙකේම තියෙනවා. සමත විපස්සනා දෙකම ආනපාන සති සමාධි හැටියට. ඒ අනුව අවසාන වශයෙන් ඒ දෙකේම නිබ්බානන්ත. නිබ්බාන
නිබ්බානන්ති කියන්නේ මේ බැම්මෙන් බාණෙන් මිදී නිදහස් වුණා. නිවන එහෙම නෙමෙයි. නිවන කියන වචනේ තමයි පරිවර්තනය කරලා තියෙන්නේ. නමුත් බාණ නිබ්බාන. බාණෙන් නිදහස් වුණා. බැම්මෙන් නිදහස් වුණා. මොකද්ද බැම්ම? රාග බැම්ම, රෝධ බැම්ම. සමුදය බැම්ම. ඒකෙන් මිදී නිදහස් වුණා. ඊළඟට කතමානංච නිරෝධ සංඥා ඒකත් විග්‍රහ කළා. විරාග සංඥායි නිරෝධ සංඥායි. ඊළඟට තියෙනවා කතමාචානන්ද සබ්බ ලෝකේ අනබිරත සංඥා. මේක ටිකක් ගැඹුරුයි. මේක ටිකක් විග්‍රහ කළ යුතුයි. මේක ටිකක් තේරුම් ගත යුතුයි. මේක තියෙන්නේ අබිරත සංඥා 3ක්. පෘථග්ජන පුද්ගලයන් තුල ඒ අබිරත සංඥා භාවනා කළා මෙනෙහි කළා තේරුම් අරගෙන අනබිරත සංඥා බවට සංඥාවේ අනබිරතය මෙනෙහි කරන්න ඕනේ. ඒක නිවනට උපකාර වෙන්නේ අනබිරතය අබිරතය පැවැත්මට හේතු වෙනවා. මේ අබිරත අනබිරත තේරුම් ගන්න ක්‍රමයක් තියෙනවා. මේක කියලා තියෙනවා පරිවිමර්ශන සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. මේ පරිවිමර්ශන සූත්‍රයේ බුදුහාමුදුරුවෝ ඊටාම පැහැදිලිව මේ අබිරත සංඥා 3ත් අනබිරත සංඥාත් විග්‍රහ කරලා තියෙනවා. ඒ වගේම දීඝනිකායේ සූත්‍රයක් තියෙනවා සංගීති සූත්‍රය. සරියුත් හාමුදුරුවෝ සංගීති රාගයේ මේ 3 මේ සං ගායනා කළා. ගොනු කළා. මෙතෙන්දී සරියුත් හාමුදුරුවෝ මේ සංගීත සූත්‍රයේ මේ අබිරත සංඥා අනබිරත සංඥා වෙනම තියෙනවා. ඒ සංගීත සූත්‍රයේ විග්‍රහ කරලා. එතකොට මේ අබිරත සංඥා 3 තමා පුඤ්ඤ අபிසංකාර, අපුඤ්ඤ අபிසංකාර, අනෙන්ජ අபிසංකාර. මේ පුඤ්ඤාபிසංකාර පුඤ්ඤ අනබිරත සංඥා හැටියට වෙනස් කරගන්න ඕන. අපුඤ්ඤ අනබිරත සංඥා ඒ වගේම අනෙන්ජ අනබිරත සංඥා. මේක මම තව පොඩ්ඩක් විග්‍රහ කරනවා ඉස්සරහට මේක ඉවර කරලා මේකේ ප්‍රායෝගිකව ඔබ දැනගත යුතු දේ හුඟක් තියෙනවා. ඉදානන්ද මේක කියලා තියෙන දේ අපි බලමු. ඉදානන්ද බික්කු යේ ලෝකේ බික්කු කියන්නේ උපාසක උපාසිකා මහාන මෙහෙණ සිව්වනක් පිටසට බුදුහාමුදුරුවෝ ආමන්ත්‍රණය කරනවා බික්කු කියලා. යේ කියන්නේ යමෙක් ලෝකේ උපාදාන මුළු 3 ලෝකයම උපාදානය කරගන්නේ චේතසා හිතෙන්. මොකක් නිසාද? අදිඨාන අබිනිවේෂ අනුසය නිසා. අනුසය නෙමෙයි අබිනිවේෂ අනුසය. අනුසය එකක් අබිනිවේෂ අනුසය කියන්නේ අනිවාර්යයෙන්ම 3 ලෝකයේම උපාදානය කාම ලෝක රූප ලෝක අරූප ලෝක 3ම උපාදානය කරගන්නවා මේ අබිනිවේෂ අනුසය නිසා. ඒ නිසා තේ පජහන්තෝ මේ 3ම මේ අபிසංකාර 3ම තේ කිව්වේ 3ම අபிසංකාර 3ම පජහන්තෝ ප්‍රහාණය කළ යුතුයි. විහෙරති වෙන් කර කර අත්හැරිය යුතුයි. අනුපාදියන්තෝ නැවත නූපදින ආකාරයට. එතකොට මෙතන එක එක වචනෙන් එක එක ක්‍රියාව තියෙනවා. මේ අபிසංකාර 3ම පජහන්තෝ විහෙරති අනුපාදියන්තෝ. පජහන්තෝ කියන්නේ අර ප්‍රහාණය කළ පජාති පහනාති පස්සති අයින් කරන්න ඕනේ හිතෙන්. විහෙරති වෙන් කර කර අත්හරින්න ඕනේ. අනුපාදියන්තෝ අලුතෙන් නැවත මතුවට අනාගතයට නූපදින ආකාරය. ඒ කියන්නේ කපන්නම ඕන. එහෙම කළාම ඒ කරනවා නම් නිවැරදි ආකාරයට අයං උච්චතානන්ද සබ්බ ලෝකේ අනබිරත සංඥා. මේක එතකොට කරන්න ඕන ලොකු ක්‍රියාකාරකම් ටිකක් තියෙනවා. බැරි වෙලාවත් මේ අබිරත සංකාර 3ක් තියෙන බව මිනිස්සු දැනගත්තෙත් නැත්නම් මේ අබිරත සංකාර 3 පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර අනිඤ්ඤාභි සංකාර බව තේරුම් ගත්තේ නැත්නම්
අනුසය නෙමේ උපදින්නේ අභිනිවේෂ අනුසය. අභිනිවේෂ අනුසය කියන එක අනිවාර්යයෙන්ම පුද්ගලයාව පැවැත්මට හිර කරන, තද කරන, ගෙනියන අර සංසාර රෝගයට බඳින දෙයක්. මේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙන වැදගත්ම කොටස තමයි මේ අනබිරත සංඛාර, අබිරත සංඛාර තේරුම් ගැනීම. ඊළඟට තියෙනවා කතමාචානන්ද සබ්බ සංඛාරයේසු අනිච්ච සංඥා. අර තියෙනවනේ ගාථාවක් සබ්බේ සංඛාරා අනිච්චාති සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ ඒසමග්ගෝ විසුද්ධිය. අනිච්ච සංඥා. නමුත් අසුතවත් පු탁ජන පුද්ගලයා මේ සියලු සංකාර වල ඇත්ත ඇති හැටියට දන්නේ නැතුව දුකට හේතු වන බව නොදැන නිච්චසේ සුඛසේ අත්තසේ ගන්නවා. උපාදානය කරගන්න. එතකොට උපාදානයෙන් මිදෙන්න මේ සියලු සංකාරවල මේක සංස්කාර එහෙම නෙමෙයි. ත්‍රිපිටකයේ මේ සංකාර කියන වචෙන්ට පාවිච්චි කරලා තියෙන පරිවර්තනය කරලා තියෙන සංස්කාර. මේක සංස්කාර එහෙම නෙමෙයි. මේකේ තියෙන වචන දෙකක් සංකාර. සං එකක් කාර එකක්. සං කියන්නේ එකතු කරගන්නවා. රාගයෙන්, ද්වේෂයෙන්, මොහෙන් අහක යන ආගන්තුකේ උපකිලිට්ඨේන උපකිලිට්ඨා. කෙලෙස් එකතු කරගන්නවට කියනවා සං. සං උදේ කියනවා සමුදේ. ඒ කෙලෙස්. ඒ සඳහා කරන ක්‍රියාකාරකම කාර. එතකොට මේ සබ්බේ සංඛාරා සියලු සංඛාර යම් ආකාරයකට නිච්චසේ සුඛසේ අත්සේ ගන්නවා පෘථග්ජන පුද්ගලයා. එතකොට මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම හැටියට තේරුම් ගත්තොත් මේක නිච්චසේ සුඛසේ අත්සේ ගන්න හොඳ නැහැ කියලා තේරුම් ගත්තොත් අර අනිත්‍ය අනුපස්සනා කරනකොට දුක්ඛ අනුපස්සනා කරනකොට අනාත්ම අනුපස්සනා කරනකොට සියලු සංකාර වලින් මිදී ඉඳහස් වෙනවා. යම් යම් පුද්ගලයෝ මේක නිච්චසේ ගන්නකොට ඉදානන්ද බිකු සබ්බ සංකාරයේසු අට්ඨියති හරායති දිගුච්ඡති. මේක අර අපි මේ පියවර තුනක් තියෙනවා. අට්ඨියති හරායති කියන්නේ මේ සියලු සංකාර සබ්බ සංකාර හරියට බල්ලෙකුට අහුන මස් කටුවක් වගේ. අට්ටියට කිව්වේ ඇට කිව්වේ මස් කටුව. එතකොට බල්ලෙකුට මිනිස්සු ඔය මස් ඔක්කොම ගලවගෙන කටුව වීසි කරනවා. මස් කඩකාරයෝ කොහෙන් හරි. නමුත් අර මස් කටුවේ තියෙනවා බල්ලට ඉවක්. බල්ලා කොහොම හරි බල්ලෝ ටික රාංචුවක් පොර කාල ටිකක් ශක්තිමත් බල්ලා කරන වැඩේ මස් කටුව දැහ ගන්නවා. පැත්තකට වෙනවා මස් කටුව අරගෙන කටට දාගෙන හපනවා. මස් නෑ පොඩ්ඩක්වත්. බඩ පිරෙන්නේ නෑ කීයටවත්. මේක තමයි ස්වභාවය සියලු සංකාරෝ. නමුත් ඒ බල්ලා මේක අර දැහැගෙන බදාගෙන මේ මස් කටුව කනවා. කනකොට කටුතුවාල වෙනවා. කටුතුවාල තමන්ගෙම ලේ රස එනවා. බල්ලා හිතනවා මේක කැම තියෙනවා. ඒ වගේ තමයි ඔබත් සියලු දෙනා මේ ප්‍රියයි මනාපයි මිහිරි කියපු ඒ සියලු සංකාර මේ බොහෝ දේවල් සංකාර වචී සංකාර කාය සංකාර මනෝ සංකාර තුනත් අபிසංකාර තුනත් පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර අනිඤ්ඤාභි සංකාර ඒ සියලු දෙනාත් දෙත් අර බල්ලට වුණ ඇට කෑල්ලක් වගේ කිසිම හරයක් අර්ථයක් දෙර්මන්නේ උගුල විතරයි අහුනේ කටුතුවාල වෙනවා විතරයි. බඩ පිරෙන්නේ නැහැ. අට්ටියට හරායත් අපි අත්තරලා යනවා හැර යනවා. මේක අපිට විපරිණාමයටපත් වුණාම වෙන් වුණාම ඒ සියලු සංකාර අපිට නවත්තන්න බෑ. නිත්‍යදේ සුඛසේ අත්සේ ගන්න බෑ නවත්තන්න බෑ. ඒවා ඉබේම විපරිණාමයටපත් වෙනවා. අනාථ වෙනවා. ඒ වගේම දිගුච්ඡති. මේක යම් ආකාරයකට ප්‍රිය මනාප බවක් නෙමෙයි තියෙන්නේ අප්‍රිය අමිහිරි බවක්. එනිසා සියලු සංකාර මේ අට්ඨියති හරායති දිගුච්ඡති. මේක තේරුම් ගත්තාම අයං උච්චතානන්ද සබ්බ සංකාරයේසු
අනිත්‍ය සංඥා. සංඥාවේ අනිත්‍ය බව මෙනෙහි කළාම නිත්‍ය බව, සුඛ බව, අත්ත් බව තුනෙන්ම මිදී නිදහස් වෙනවා. ඊට පස්සේ අවසානයක ආනපාන කතමාචානන්ද ආනපාන සති සමාධිය මේ ආනාපාන සති සූත්‍රය කියලා සූත්‍රයක් ත්‍රිපිටකයේ මජ්ක්‍ධිම නිකායේ තියෙනවා. මේ ආනාපාන සති සමාධි සූත්‍රයේ තියෙන පියවර 16 තමයි මේ ගිරිමානන්ද සූත්‍රයේත් තියෙන්නේ. මේක මහා සතර සතිපට්ඨාන සූත්‍රයේත් තියෙනවා. කායගත සති සූත්‍රයේත් තියෙනවා. තව බොහෝ සූත්‍රවල ත්‍රිපිටකයේ තියෙනවා. සූත්‍ර ගාන්තේ 200ක විතර මේ භාවනාවක් හැටියට මේ ආනාපාන සති මේකේ තියෙන්නේ. අර මුලින්ම තියෙනවා මහා සතර සතිපට්ඨාන සූත්‍රයේත් ආනාපාන සති සූත්‍රයේත් හැම එකකෙම තියෙන අර බික්කු අරඤ්‍යගතෝ රුක්කමූලගතෝ ශුඤ්ඤාගාරගතෝ නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා පියවර 5 තියෙනවා. පියවර 5 තියලා ඊට පස්සේ අර මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ කිව්වාගම සෝ සතෝ අස්ස සති සෝ සතෝ පස්ස සති දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති දීගං වා පස්සසන්තෝ දීගං පස්සසාමීති පජානාති දීගං වා රසං අස්සසන්තෝ රසං අස්සසාමීති පජානාති රසං වා පස්සසන්තෝ පස්සසාමීති පජානාති සබ්බකාය පටිසංවේදී අස්සසාමීති සික්ඛති සබ්බකාය පටිසංවේදී පස්සසාමීති සික්ඛති පස්සම්බයං කාය සංකාරං අස්සසාමීති පස්සම්බයං කාය සංකාරං පස්සසාමීති අර කායේ කාය අනුපස්සනාවේ තියෙන කොටස එතෙන්ට එනකන් තියෙනවා. ඊළඟට පීති පටිසංවේදී අස්සසාමීති සික්ඛති පීති සංවේදී පස්සසාමීති සික්ඛති සුඛ පටිසංවේදී අස්සසාමීති සික්ඛති සුඛ පටිසංවේදී පස්සසාමීති සික්ඛති අර වේදනාසු වේදනානුපස්සනාවේ තියෙන දෙපැත්ත. ඊට පස්සේ චිත්තේ චිත්තානුපස්සනාවේ තියෙනවා චිත්ත සංකාර පටිසංවේදී අස්සසාමීති සික්ඛති චිත්ත සංකාර පටිසංවේදී පස්සසාමීති සික්ඛති පස්සම්බයං චිත්ත සංකාරං අස්සසාමීති පස්සම්බයං චිත්ත සංකාරං පස්සසාමි චිත්ත පටිසංවේදී අස්සසාමීති සික්ඛති චිත්ත පටිසංවේදී මේ චිත්තේ චිත්තානුපස්සනාවට සතර කායේ කායානුපස්සනාව වේදනාසු වේදනානුපස්සනාව චිත්තේ චිත්තානුපස්සනාවේ ආනපාන තියෙනවා. ඊළඟට ධම්මේසු ධම්මානුපස්සනාවේ තියෙනවා අර අභිප්‍රමෝදයන් චිත්තය සමාදාහං චිත්තං විමෝචයන් චිත්තං ඒකත් චිත්තේ චිත්තානුපස්සනාව. ඊළඟට ධම්මේසු ධම්මානුපස්සනාවේ අනිත්‍යානුපස්සී විහෙරති නිත්‍ය සංඥා පජාති විරාගානුපස්සී විහෙරති රාගම් පජාති බුද්ධානුස්සතිය නිරෝධානුපස්සී විහෙරති රමුදම් පජාති පටිනිස්සග්ගානුපස්සී විහෙරති සබ්බ උපදි පජාති පටිනිස්සග්ගානුපස්සී අසසිතාමි සික්ඛති පටිනිස්සග්ගානුපස්සී පසසිතාමි සික්ඛති අයං උච්චතානන්ද ආනපාන සති. මේක තියෙන්නේ සතර හතිපට්ඨානයේ වැඩෙන සතර ආනපාන සති කමඨහන්. මේවා වඩන්න ඕන දැනගෙන තේරුම් අරගෙන සතර කමඨහන් වැඩෙනකොට මේක සියලු දේ වැඩෙනවා. ඊට පස්සේ අවසාන වශයෙන් බුදුහාමුදුරුවෝ කියනවා දැන් මේවා ආනන්ද හාමුදුරුවන්ට ඉගැන්නුවා. ආනන්ද හාමුදුරුවන්ට ඉගැන්නුවේ අනිකුත් මේ ගිරිමානන්දස්සලට එහෙම නැත්නම් මේ දුකෙන් මිදී නිදහස් වෙන්නට බැරුව පංචස්කන්ධයේ උපාදානය කරගෙන ඉන්න අයට මේක උගන්වන්න කියලා ඒක ඉගන්නුවා. ඊට පස්සේ සචෝකෝත්වං ආනන්ද ගිරිමානන්දස්ස බික්කුණෝ ඉමා දස සංඥා වාසෙය්‍යා සිටින්නේ. සජ්ජායනා කළා නෙමේ භාවිතයට ගන්න ඉගන්නුවා. භාවිතා කරන හැටි ඉගන්නුවා. මේක පැහැදිලිව තියෙනවා ආනන්ද ගිරිමානන්දස්ස බික්කුණෝ ඉමා දස සංඥා වාසෙය්‍යාසි තානංකෝ පනේතං විජ්ජති යං ගිරිමානන්දස්ස බික්කුණෝ ඉමා දස සංඥා සුත්වාසෝ ආබාධෝටානසෝ පටිපන්න. මේ රස සංඥා නිවැරදිව භාවිතා කළොත් ඒ පුද්ගලයා තානං සෝ පටිපස්සම්බෙය සියලු දුක්ඛිත බාධා ආබාධ භවෙන් මිදී නිදහස් වෙනවා. සංසාර රෝගයෙන් මිදී නිදහස් වෙනවා. උපාදානයෙන් මිදී නිදහස් වෙනවා. මගඵල ලබනවා. ඒ අනුව ආනන්ද හාමුදුරුවෝ මේක එලා හිටියේ දුක්ඛිත බාල ගිලානායට මේ දස සංඥා භාවිතයට ගන්න ඉගැන්නුවා. ඒ ඉගෙන ගත්ත අය මේ අනුව කටයුතු කළා
අතකෝ ආයස්මානන්දෝ භගවතු සන්තිකේ ඉමාද උග්ගහෙත්වා දැන් මේකේ තියෙන මේ උග්ගහෙත්වා ඉගෙන ගත්තා භාවිතයට ගන්න. යේන ආයස්මා ගිරිමානන්දෝ තේන උපසංගමේ උපසංගමිත්වා මේක ගිහිල්ලා ගිරිමානන්දස්ස බික්කුලට දැන් එක්කෙනෙකුට නෙමෙයි කියලා තියෙන්නේ ගිරිමානන්දස්ස බික්කුණෝ බහුවචන තියෙන්නේ මේ කියා දුන්නා ඒ අනුව ඒ අය භාවිතා කළා උට්ඨහි ඡායස්මා ගිරිමානන්දෝ තම්මා ආබාධා තථා පහිනෝච පනායස්මතෝ ගිරිමානන්දස්ස සෝ ආබාධෝ අහෝසීති දස සංඥා. ඒ කියන්නේ මේ දස සංඥා අදට උනත් මේ අනිත්‍ය සංඥා සංඥාවේ අනිත්‍ය මෙනෙහි කළා නිත්‍ය සංඥා පජහති කිරීම අත්ථ සංඥා සංඥාවේ අනත්ත අනුපස්සනා කළ අත්ථ සංඥාව ඉවත් කිරීම මමත්වයේ අස්මිමානය ඉවත් කිරීම මඤ්ඤතාව ඉවත් කිරීම ඒ වගේම සංඥාවේ අසුභය අනුපස්සනා කළ සුන්දර බව සුභ බව ඉවත් කිරීම ඒ වගේම සංඥාවේ ආදීනව මෙනෙහි කළා ආංශංශ ඉවත් කිරීම එහෙම නැත්නම් සමුදය ඉවත් කිරීම ඒ වගේම සංඥාවේ විරාගය මෙනෙහි කළා රාග අනින් කිරීම සංඥාවේ නිරෝධය අනුපස්සනා කළ රෝධ ගැනීම නැවැත්වීම සමුදය බිහි ඉවත් කිරීම සංඥාවේ අනවිරතය අනුපස්සනා කළ අභිරතය ඉවත් කිරීම සබ්බ සංකාරයේතු අනිත්‍ය සංඥා අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කළ නිත්‍ය සුඛාත් ඉවත් කිරීම ඒ අනුව ආනපාන සති සමාධිය වඩනවා නම් දස සංඥා වඩනවා නම් මේක වඩන්න පුළුවන් ඕන කෙනෙකුට තමන්ට මේ සංඥාව නිත්‍ය වූ සුඛ වූ අත්ත වූ අවස්ථාවක ඔය ඇහැට ලකින රූප සංඥා කනට ඇහෙන ශබ්ද සංඥා නාසයට එන ගන්ධ සුවඳ සංඥා දිවට එන රස සංඥා කයට එන පහස සංඥා මනසට එන ධම්ම සංඥා යම් ආකාරයකට ඒවා ප්‍රියමනාප නම් නිත්‍ය වෙනවා ඒවා අප්‍රියමනාප නම් ඒත් නිත්‍ය වෙනවා දෙවෙනි වෙස්සේ එහෙම නිත්‍ය වුණොත් ඔබේ හිතේ ඒක මුල් බෑ ගන්නවා ඒක ලෙඩක් වෙනවා ඒක දුකක් වෙනවා ඒ අවස්ථාවට මේ දස සංඥා ඔබ නිවැරදිවත් ප්‍රායෝගිකවත් උගනත්වත් වැඩුවොත් ඔබ උපාදානයෙන් මිදෙනවා දුකෙන් මිදෙනවා දුක්ඛිත බාල ගිලාන බාමෙන් මිදෙනවා ඔබටත් මේ දස සංඥා නිවන් අවබෝධ කරගන්නට මඟඵල ලබන්නට දුකෙන් මිදෙන්නට විමුක්තියටපත් වෙන්නට උපකාර වෙනවා